අපි අද කතා කරන්නේ දෙවනි වාරේ papers. අපි ඉස්සෙල්ලාම තමයි second term paper එකක් පටන් ගන්නෙ. හැබැයි අපි second term පාඩම් නේද? කීපයක් විතරයි දැනට ඉවර. අපි බලමු second term paper එකක් දැන් කරලා කොච්චරක් දේවල් අපිට බැරි වෙනවද කියලා බලන්න. සැලකිය යුතු ප්‍රමාණයක් අපිට මිස් වෙන්නේ නැහැ. මම ගානක් හදනවා. ගණන් කීපයක් හදලා පාට අවස්ථාව දෙනවා. පෙරදා වගේම. ඔයා මුලින් බලාගෙන ඉන්න. අපි මේ යන්නේ 2018 බස්නාහිර පළාත් පේපර් එක. 2018 බස්නාහිර පළාත් පේපර් එක ඕන කෙනෙක් හොයාගන්න පුළුවන් දෙවනි වාරය. හරි. ගෲප් වලක් තියෙනවා. පළවෙනි ගාන. වාර්ෂික වටිනාකම 60000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා වාර්ෂික වරිපනම් බදු මුදල 2400ක් නම් අවුරුද්දට වරිපනම් බදු කීයද 2400යි. කාර්තුවකට කීයද? අවුරුද්දට කාර්තු 4යි කියලා දන්න කෙනෙක්ට කාර්තුවකට බදු කියන එක 2400 4න් බෙදලා රුපියල් 600යි කියලා පට ගාලා ගන්න පුළුවන්. එතකොට මොකද මේ වාර්ෂික වටිනාකම 60000ක් දීලා ලණුවක් කන අයට කන්න දීපු දිරච්ච ලණුවක්. දෙවනි ගාන. පෘෂ්ඨ වර්ගඵලයේ 1188ක් වෙච්ච ඒ කියන්නේ පුතේ සිලින්ඩරයක්. මේකේ පෘෂ්ඨ වර්ගඵලය ගැන කතා කරද්දී මුහුණත් කීයක් තියෙනවද? 3ක්. උඩ වෘත්තය, යට පතුලේ වෘත්තය සහ වක්‍රාකාර. අපිට කියනවා වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 880යි. එතකොට 1188න් මම 880 අඩු කරාම මට එනවනේ 308ක් කියලා. ඔය 308 කියන්නේ මේ උඩයි යටයි දෙකම. මගෙන් අහන්නේ පතුලේ වර්ගඵලය. පතුලේ වර්ගඵලය කියන්නේ 308ක් බෙදන්න ඕන දෙකෙන්. ඇයි? වෘත්තාකාර මුහුණක් දෙකක් 154ක් වර්ග සෙන්ටිමීටර්. පැහැදිලි? තුන්වෙනි එක ගුණෝත්තර ශ්‍රේණි. අන්න ඔයාට බෝනස් හම්බ වෙනවා. එක ලකුණක් තියෙනවානේ. ශ්‍රේණිය අපි ඉස්සරහදී බලමු. ඊළඟ පේපර් වලදී ඔයාට හම්බෙයි. සාධක. හතරවෙනි ගාන. x වර්ගයේ ඍණ 4x ඍණ 21. x වර්ගයේ ඍණ 4x ඍණ 21. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක කඩද්දි චූටි අපි දන්නවා මැද පදයේ දෙකට කඩන්න ඕන. මැද පදයේ දෙකට කඩන්නේ එකතුවෙන් යා හැදෙන විදියට. ගුණිතයෙන් මේ ඍණ 21 එන්න ඕන. ගුණිතයෙන් ඍණ 21 එන්නත් නේද? එකතුවෙන් ඍණ 4 එන්නත් මම ඔක්කොම ලියන්නේ නැහැ. මට පේනවා දැන් 7 වරක් 3ෙන් ගොඩ යන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවා ඍණ කියන්නේ එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ වෙච්ච අවස්ථාව. එහෙනම් එකතුවට ඍණ ආවා කියන්නේ ලොකු එකා ඍණ චූටි එකා ධන වෙච්ච හින්දා. ඒකනේ මේ දෙන්නගේ එකතුවට ඍණ කෙනෙක් ආවේ. එහෙනම් ආයේ මේක සාධක කඩාගෙන කතාව දිගට දිගට ලියන් යන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන ඉන්නෙත් එක හින්දා x ඍණ 7 x ධන 3 මේ සාධක දෙක අපිට ලියා ගන්න පුළුවන්. පස්වෙනි ගාන. පස්වෙනි ගානේ අපිට දීලා තියෙනවා ත්‍රිකෝණයක්. අපිට කියනවා AB සමානයි AC සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය. මේක හම්බෙන්නේ නැති පේපරයක් නැති තරම්. ඒ තරම් ලැබෙනවා x. මෙතන 70යි. මෙතන කීය දානවා? සමාන පාදවලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. 70යි. මම මෙතනදී පොඩි කතාවක් කිව්වනේ. හරි. මෙතන හරි අපි බලමු. මෙතන 70යි මෙතන 70යි නම් x කියන්නේ 180න් මේ 70 දෙකේ කියන්නේ 140 අඩු කරාම එනාගේ x ගේ වටිනාකම අංශක 40යි.
හරි. වැස්සින් හින්දා පොඩි සිග්නල් ප්‍රශ්නයක් අද තියෙන්න පුළුවන්. අපි රවුටර් එක අප්ඩේට් කරා ඇන්ටනාවක් ගහලා. හැබැයි අද කාලගුණය අවුලක්. දැන් පුතේ මම කිව්වනේ මේ ගාන අනිවාර්යෙන්ම වගේ පේපර් එක අපිට හම් වෙනවා කියලා. ඔයා දන්නවද මේ වෙනකොට? ඔයා අහලා තියෙනවද? ඔයාගේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 25 හැදෙන හැටි. ඔයාට අනිවාර්යයෙන්ම කෙටි ප්‍රශ්න හතරක් තියෙනවා සංඛ්‍යා කියන මාතෘකාවෙන්. මොකෙද්ද? සංඛ්‍යා කියන මාතෘකාව. ඒ කියන්නේ පුතේ සාධක උපගු වැටීම විද්‍යාත්මක අංකණය ප්‍රතිශත ඔනම මාතෘකා කීපයක් අයිති වෙනවා ඔය සංඛ්‍යා කියන එකට. ඔය සංඛ්‍යා කියන එකෙන් අපිට අනිවාර්යෙන් ප්‍රශ්න හතරක් එනවා. ඒ ප්‍රශ්න හතරෙන් අපිට හැමදාම එනවනේ උපගු ගාන, සාධක ගාන, ප්‍රතිශත ගාන. හරි. ඊට අමතරව වර්ගමූලය. අතිශය කලාතුරකින් ඕවා වෙනුවට විද්‍යාත්මක අංකණයක්, වටැීමක්, දශම සංඛ්‍යා ගුණ කිරීමක්, බෙදීමක් වගේ ඉන්න පුළුවන්. හැබැයි අර හතර අනිවාර්යයෙන්ම එනවා. ඔන්න දැන් පේපර් එකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ජ්‍යාමිතිය ගණන් 8ක් එනවා, 8 එන ප්‍රමේයන් ටිකක් තියෙනවා. ඒක දැන්ටත් ඔයාලා 20ක් විතර ගහනවා මම දන්නවා ගොඩක් අය. තවත් අතිශයම අවබෝධයක් ඇති කරගෙන යන්න පුළුවන් සැකස්මක් තියෙනවා. හැබැයි ඒක කොතනකවත් හරියට ගලපලා කවුරුත් පෙන්වලා දීලා නැති නිසා මම මේ දවස්වල පටන් ගත්තා පොතක් ලියන්න. කියන්නේ ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට මාතෘකාවන සංඛ්‍යා වලින් ප්‍රශ්න හතරක් එනවා. ඒ හතර එන්න පුළුවන් මාතෘකා මේවා. අනිවාර්යයෙන්ම එන්න පුළුවන් මේවා. කලාතුරකින් එන්න පුළුවන් තැන් මේවා. සා ඒවට අදාළ අනුමාන ප්‍රශ්න සහිතව පොතක් හදන්න පටන් ගන්න තියෙනවා. මම හිතනවා ඔයාලා ඔය ලියන්න කලින් මට එක දෙන්න පුළුවන් වෙයි. එතකොට ඒකිනුත් සෑහෙන්න වැඩක් ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් සෑහෙන්න වැඩක් ගන්න දැන් උපරිමේ කරන් ඉන්න. මේ ටික දාගන්න. අඩුපාඩු දාන්න. අපි ප්‍රශ්න පහේ පාඩ විනාඩියක් දෙනවා. හරි. ඊට පස්සේ 6 වෙනි එක කිසියම් කාර්යයකින් හරියටක් මේ ප්‍රතිලෝම සමානුපාත මිනිස් දින මම කියනවා හැමදාම මිදි සමානයි මී ගුණ කිරීම දී ගත්තනම් මිදි සමානයි මී ගුණ කිරීම දී ගත්තනම් මේක ගොඩ බලමු මිනිස්සු 5 දෙනෙක් දින 4ක් මිනිස් දින 20ක් ඒත් මොකේද කිසියම් කාර්යයකින් හරියටක් නිම කිරීමට මුළු කාර්ය 20 ඒවා දෙකක් 40ක් මොනවද
මිනිස් දින. මිනිස් දින 40ක්. හත්වෙනි ගාන. හත්වෙනි ගානේ y බෙදීම 3 බෙදීම 4යි y බෙදීම x. විජීය භාග. විජීය භාග සුළු කරන්න කියනකොට අපි සාමාන්‍ය භාග වගේම තමයි බෙදීමේ ලකුණ ගුණ කිරීමේ ලකුණක් කරගෙන හරේ ලවය මාරු කරනවා. කියන්නේ පරස්පරය ලියනවා දෙවෙනි භාගයේ. සුළු කිරීම y ට y සුළු වෙනවා උඩ x යට 12. x බෙදීම 12 විදියට අපිට යාව ලැබෙනවා. අටවෙනි ගාන. අටවෙනි ගානේ ත්‍රිකෝණාංග සාමයක් ගැන කියලා තියෙන්නේ. එතන රූපේ තියෙනවා ඔයාලට AOB COD ත්‍රිකෝණ ගැන තියෙන්නේ. මෙතනදී ඊළඟට සම විය හැකි එකම අංගය AOB කෝණය සමානයි COD හේතුව ප්‍රතිමුඛ කෝණ අනිත් අය ගන්න බෑ. ඒකාන්තර ගන්න බෑ සමාන්තර නැති හින්දා. අංග සම අවස්ථාව කෝකෝපා. නවවෙනි ගානේ කියනවා මේ අපිට දීලා තියෙන ත්‍රිකෝණ ප්‍රිස්මයක් මෙයාගේ එකිනෙකට වෙනස් මුහුණත් හැබැයි කියනවා පැහැදිලිවම ත්‍රිකෝණාකාර මුහුණත හැර කියලා. ත්‍රිකෝණාකාර මුහුණත හැරෙන්න මේකේ තව මුහුණක් තියෙනවා 3ක්. ඒවා හැබැයි මතක තියාගන්න ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් මිස වෙන ඒවා නෙමෙයි කියන එක. හරි. එකක් අපිට ගන්න පුළුවන් 6යි 3යි. පතුල ගත්තොත් පැත්ත ගත්තොත් 6යි 4යි සහ 6යි 5යි. ඔන්න මිනුම් සහිතවම ඕවා සමහරුවත් කොච්චර කිව්වත් අදිනවනේ සමාන්තර ආශ්‍රවගේ ඇද කරලා. ඇයි බැලුවහම සර් ඇදට නෙපෙන්නේ. ප්‍රිස්ම වල තියෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර සහ ත්‍රිකෝණාකාර අතිශය කලාතුරකින් සමචතුරාශ්‍රාකාර මුහුණුත් තියෙන්න පුළුවන්. 10 වෙනි ගාන මම ඒකට ජීලන 10 වෙනි ගානේ කියන්නේ කුලකයක ජනන ස්වරූපය. එයා කියනනේ x දෙතිතක් විස්තර කරනවා. x යනු 7 ගුණාකාරයකි. සීමාව දානවා බිංදුවයි 30යි අතර. 7 ගුණාකාර ලියමු බිංදුවයි 30යි අතර. 7 14 21 හා 28. කෙනෙක්ට පුළුවන් ඕනනම් වෙන් රූපයකින් අඳිනවා කියලා වෘත්තයක් දාලා වෘත්තය ඇතුලේ මේ ටික ලියන්නත් පුළුවන්කම තිබ්බා. දෙවෙනි පහත් ඉවරයි. මගේ සිග්නල් අවුලක් පේනවද ළමයි? සිග්නල් අවුල් තියෙන අය අවුල් කියලා දාන්නකො chat එකට. කියන අය අවුල් කියලා දාන්න. කී දෙනෙක්? data තියෙනවා ඇන්ටනාවකුත් ගහලා තියෙන ඒ සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අද අතිශය අවුල් සාගත කාලගුණ තත්ත්වයක් තියෙනවා. කැඩෙනවා නම් විතරක් කැඩෙනවා කියලා දාන්න මේ ටික ලියන්න අපි ඊළඟ පාඩේ යන්න.
හොඳයි අපි යනවා ඊළඟ සෙට් එකට කාට හරි මොකක් හරි අවුලක් ආවොත් අවුලාපේකේ අංකේ දාන්න අමතර පැහැදිලි කිරීම අවශ්‍ය නම් ගැටලු සාගතයි නම් අංකය දාන්න ඊළඟ පහ කුපගු 11 වෙනි එක x වර්ගය ඔන්න ඉන්න x වර්ගය 2යි xයි 3යි වල් පුතේ දැන් ඉස්සෙල්ලම ගන්න සංඛ්‍යාවලින් දෙකේ ගුණාකාර මොනවද 2 4 6 8 තුනේ ගුණාකාර 3 6 ඒ දෙන්නටම සෙට් වෙනවා 6 දෙකේ තුනේ කුපගු 6 සංකේත වලින් x ගේ දෙවෙනි බලයේ ඉන්නවා y ඉන්නවා y ගේ පළවෙනි බලයේනේ y කුපගු ඔච්චරයි කුපගු ඔච්චරයි 12 PR සමාන්තරයි දැන් රූපයක් තියෙනවා මෙන්න මෙහෙම මම සීන් එක අඳින්නම් T Q S R P මෙතන අපිට ඉන්නවා x මෙතන අපිට ඉන්නවා 70 මෙතන අපිට අංශක 50 පැටියෝ අපෙන් x ගේ අගය අහද්දි අපිට පුළුවන් මෙතන 70යි නම් මෙතන 70යි කියලා දාන්න සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම එන්නේ f ඊට පස්සේ මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එයා සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට 70 ධන 50 සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය වගේම හැම පේපර් එකකම ඔයාලට හම්බෙන කෙනෙක් තමයි බාහිර කෝණ ප්‍රමේය ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන කෙනා ඊට අමතරව ඔයාලට ගොඩක් වෙලාවට වෘත්තයක ජා ප්‍රමේය හම්බ වෙනවා 8ක් හම්බ වෙන්න ඕනේ ගණන් ඒ 8ේදී හම්බ වෙනවා ඒ සෙට් එකක් ඉන්නවා හරි 13 අසමානතාව සපුරාලන එහෙම නැත්නම් තෘප්තකරණ කියලා දෙන්න පුළුවන් ගැළපෙන 3x ඍණ 1 චූටි ලොකුයි හරි සමානයි හරි ලොකු පහට කට ඇරලා තියෙන ලොකු පැත්ත 3x 5 ධන 1 3x 6 දෙපැත්ත මම 3න් බෙදන්නම් x දෙකට සමානයි හරි විශාලයි හරි දෙකට සමානයි හරි විශාලයි හරි නම් උත්තරේ වෙන්න පුළුවන් දෙකනේ ඉතින් චෝටිම කෙනා දෙකනේ දෙක 14 වෙනි ගාන මෙහෙම පුතේ ඔයාට මතකයි නම් අර මම කලින් කිව්වා ගොඩාක් වෙලාවට මේකෙන් මේ ගාන දෙන්නේ නැහැ මේකෙන් ගොඩක් වෙලාවට දෙන්නේ පයිතගරස් හැබැයි මේ පේපර් එකේ වෙනස් කරලා මේ වෘත්තයක කේන්ද්‍රයක් ජායක මධ්‍ය ලක්ෂ්‍යයක් ත්‍යා කරන් ඉන්න රේඛාව ජායට ලම්බ වේ ආයෙනම් මෙතනත් ලම්බකයක් ඇයි කේන්ද්‍රයයි මධ්‍ය ලක්ෂ්‍යයයි මෙතනත් ලම්බකයක් කේන්ද්‍රයයි මධ්‍ය ලක්ෂ්‍යයයි මෙතන 120යි එහෙනම් ජෝඩි අපිට ගන්න වෙන්නේ චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුවෙන් අපිට ගන්න පුළුවන් BAC 360න් අඩු කරනවා මේ තුන් දෙනාගේ එකතුව 300ක් ඒ කියන්නේ අංශක 60යි
15 වෙනි ගාන අපි ළඟදී ඉවර කරපු පාඩම PQR ST මෙයා 4යි නම් මෙයාත් 4යි. මෙයා 5යි නම් මෙයාත් 5යි. පරිමිතිය 28යි නම් මේ ත්‍රිකෝණේ 5යි 5යි 10යි 18යි 28 වෙන්න මෙයා සෙන්ටිමීටර 10යි. එයා 10යි නම් මෙයා භාගයයි. මම ලියනවා ST සමානයි 10 බෙදීම 2යි. ST කියන්නේ 10 බෙදීම 2යි. A කියන්නේ සෙන්ටිමීටර 5. අඩුපාඩු දාන්න ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න අංක දාන්න. තුන කියන්නේ 13ද? තුන කියලා දාලා තියෙනවා 13ද? දොළොස්වෙනි ගාන ඕන කියනවා 12වෙනි ගාන. 12වෙනි ගානේ අපෙන් x කියා අහන්නේ. මේ රේඛා දෙක සමාන්තර හින්දා මෙතන 70යි නම් මෙතන 70යි කියලා ඔයාලට දාන්න පුළුවන් f හැඩේ. මේ f. එතකොට මේ x පුතේ මෙයාගේ අගය සමාන වෙනවා පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය හැම වෙලෙම සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඔක තමයි ප්‍රමේය. එහෙනම් මේ දෙන්නගේ එකතුව තමයි මෙතෙන්ට එන්නේ. මම මේ ප්‍රශ්න පහ ඉවර වෙලා වෙලාවක් දෙනවනේ අඩුපාඩු කියන්න. එතකොට කියන්නේ මිස් වෙලා තියෙන ඒවා අපි අන්තිමේටම බලමු. අපි යනවා ඊළඟ පාඩම. දැන් මේ වෙනකන් අපිට හම්බුනේ සෙකන්ඩ් ටර්ම් එකෙන් එක ගානයි. පළවෙනි ගණන් 15 ඉවරයි. එතකොට ෆස්ට් ටර්ම් පේපර් එක වගේම තමයි නේ. ඒක තමයි. උගන්නපු නැති ගණන් 1යි සෙකන්ඩ් ටර්ම් එකෙන් ගණන් 2යි තිබ්බේ. එච්චරමයි දැන් ආවේ. 16. වට ප්‍රස්ථාර ගානක් මෙතන 140යි මෙතන 90යි මේ නැටුම් මෙතන 70යි මේ මියුසික් මේ ඩ්‍රාමා
අපිට කියනවා නාට්‍ය ආධාරණ සිසුන් කීයද කියලා අහනවා. නාට්‍ය කෝණය හොයාගෙන ඉන්න වෙයිනේ. මම ලියනවා නාට්‍ය කෝණය ඔක්කොම 360යි. ඒකෙන් දැන්ට අපිට ඉන්නවා 140යි 70යි 90යි 300යි. කෝණය 60යි. ගානේ අපිට කියනවා පුතේ නැටුම් හදාරන ළමයි 45යි. අංශක 90න් ළමයි 45ක් නම් අංශක 90න් ළමයි 45ක් නම් අංශක 60න් කීයක්ද? අච්චරකින් මෙච්චරයි නම් මෙච්චරකින් කොච්චරක්ද? 3 වරක් 3යි 3 වරක් 2යි 45 තුලින් බෙදාම ළමුන් 15යි. කෝණයේ ප්‍රමාණයෙන් භාගයක් ළමයි හිටියේ 90න් 45යි නම් 60න් තව දෙකෙන් ගුණ කරන්නත් තියෙනවා නේද? 15යි 15 වරක් 2 30යි. දාහත වෘත්තයක කෝණ කේන්ද්‍රයේ ඉඳලා පරිධියට ආපාතනය කරන කෝණයයි සම්බන්ධයක් කියනවා. පළවෙනි එක AOD සමානයි කියනවා දෙකක් ABD ට. හරිනේ. පළවෙනි එක හරි. ඇයි මේ මෙයා වගේ දෙගුණයක්. දෙවෙනි එක AD BC ACD. මෙයාට සමානයි. ඇයි පරිධිය මත කෝණ සමානයි. කේන්ද්‍රය ඒවා පරිධිය වගේ දෙගුණයයි. 18 ඇස් මට්ටම අංශක බිඳුව කියලා හිතාගෙන තමයි අපි කෝණ ලකුණු කරන්නේ. මෙතන 50යි. මේ ඔක්කොම 90ක් හින්දා මෙතන 40යි. A සිට B ව පේන කෝණය කියලා කිව්වොත් ඇස් මට්ටමේ ඉඳලා පහළට බලනවා. 40යි. ඕක ලියන්නේ කොහමද? අංශක 40ක අවරෝහණ කෝණය. දහනවවෙනි එක. අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. මෙන්න මෙහෙමත් ගිහිල්ලා තියෙනවා. මෙතන 3යි. ඒ කියන්නේ පුතේ බිඳුවේ 3 කියන එක. මෙතන අපිට කෙලින්ම දීලා තියෙනවා 6 5. පුතේ මම මේවට දානවා xy මේ ජෝඩුවත් xy. උඩ උන්ට 1 1 යට උන්ට 2 2 දානවා. අනුක්‍රමණය m සමාන වෙනවා y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. y1 අඩු කිරීම y2 කියන්නේ 5 ඍණ 3 බෙදීම 6 ඍණ බිඳුව. ඒ කියන්නේ 2 යට 6 සමානයි 3න් 1යි. 3න් 1යි. අනුක්‍රමණය 3න් 1යි. ඒ ටික දාන්න. ඒ ටිකේ අවුලක් තියෙනවා නම් අංක දාන්න.
හරි 16යි 17යි ගැන ඉල්ලීම් තියෙනවා 16 පැටියෝ අහන්නේ අපෙන් ඩ්‍රාමා කරන ළමයි ගාන කීයද මම මුලින්ම ඩ්‍රාමා කරන කෝණේ හෙව්වා කොහොමද මම කෝණේ හොයන්නේ ඔක්කොම 360ක් නේ අංශක ඔක්කොම අංශක 360ක් නේ එතකොට ඒකෙන් ඉතුරු ටික අඩු කරගත්තා 300ක් හිටියා අංශක 60යි ගානේ කියලා තිබ්බනේ නැටුම් කරනුන් 45යි කියලා අංශක 90කින් ළමයි 45ක් පෙන්නනවා අච්චරකින් මෙච්චරක් පෙන්නනවා එහෙනම් මෙච්චරකින් 60කින් කොච්චරක් පෙන්නයිද කියලා හොයන්න තිබ්බා හරි එතකොට තව කෙනෙක්ට ඕක මෙහෙම හදන්න තිබ්බා අංශක 90න් 45යි අංශක 90න් 45යි ඒ කියන්නේ එක ළමෙක් කියන්නේ අංශක 2යි ඔහොම හදාගෙන ගිහිල්ලා හදන්න තිබ්බා අංශක 60ක් කියන්නේ ළමයි 30ක් කියලා මම ඒකම තමයි කෙලින්ම දාලා හැදුවේ 90න් 45යි නම් 60න් කීයද කියලා හරි 17 වෙනි ගානේ කෙලින්ම තියෙන සම්බන්ධතාවය ගැන මේ කෝණයට සමානයි කියලා අපි දන්නවා මොකද එකම වෘත්ත ඛණ්ඩේ නැත්නම් එකම වෘත්ත ඡාපේ පරිධිය මත ආපාදිත කෝණ එකම වෘත්ත ඛණ්ඩයෙන් පරිධිය මත ආපාදිත කෝණ හරි ඊළඟට අපි යනවා 20 වෙනි ගානට හරි 20 වෙනි ගානට යනවා මේ මෙහෙම රූපයක් තියෙනවා ඕකේ ආයෙ තියෙනවා මෙහෙම කොහොමද තියෙන්නේ මේ DC මේ AB මේ PQ පැටියෝ අපිට කියනවා PQ ගේ දිග ජ්‍යාමිතියදී මම කියනනේ කාගේ හරි එකක් ඇහුවොත් ඌව හොයන්න එපා උට සමාන එකෙක් හොයාගන්න කියලා මම දන්නවා PQ ට සමානයි DC ඇයි මෙයා සමාන්තර ආශ්‍රයක් සම්මුඛ පාද සමානයි මම දන්නවා මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි එහෙනම් මම කියනවා AB සමානයි DC DC සමානයි PQ ඒ කියන්නේ PQ සමානයි 6යි කියලා කියනවා කෝණ ගත්තාම මු 6 හින්දා මු සමානයි 6යි ගොඩ පුතේ මෙතන 40යි මෙතන 40යි නෙමෙයිද සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ මේ රේඛා දෙක සමාන්තරයි එහෙනම් ඌ 40යි නම් මූත් කීයයිද 40යි 21 64 සමානයි 2/6
මේ දර්ශකාංකණය දර්ශක ලඝු ලඝු දෙකේ 6 සමානයි 64යි. මේ පැත්තට ලියාගත්තොත් මට ලේසි. තැපලුණොත් log දෙන්නගෙම පාදකයිනේ දෙක. මේ දෙන්න මාරු වෙනවා. 64 සමානයි 6. දර්ශකයි ලඝුයි අතර තියෙන සම්බන්ධය උන් දෙන්නගෙම පාද සමානයි. 22 වේගය පැටියෝ දැන් දුර කාල ප්‍රස්ථාරයක් නම් වේගය සමානයි අනුක්‍රමණය කියලා දාන්න. වේගය සමානයි අනුක්‍රමණය කියලා දාන්න. ඊට පස්සේ ඉතින් දුර බෙදීම කාලේ වැඩේ පාවිච්චි කරන්න. දුර 500යි මිනිත්තු 10යි. 500 බෙදීම 10. 50යි මිනිත්තුවට මීටර. මිනිත්තුවට මීටර. 23 x ඍණ 2 x ධන 1 සමානයි බිඳුවයි. x ඍණ 2 x ධන 1 සමානයි බිඳුවයි. ඒ කියන්නේ දෙන්නේගේ ගුණිතයෙන් බිඳුව ඇවිල්ලා එක්ක x ඍණ 2 සමානයි බිඳුවයි එක්ක x ධන 1 සමානයි බිඳුවයි. ඍණ 2 එහා පැත්තට යනවා ධන 2 වෙනවා. ඍණ ධන 1 එහා පැත්තට යනවා ඍණ 1 වෙනවා. ඇයි ගුණිතයෙන් බිඳුව නම් එකෙක් බිඳුව වෙන්නම ඕන. 24 සරල කතාවක්. එකේ ඉඳලා 6 තෙක් ලියන ලද සරල සම ධාතු කැටයක් උඩ දැමූ විට 4ට වැඩි අගයක්. එකේ සිට 6යි නම් ඔක්කොම කෑලි 6ක් තිබ්බා. 4ට වැඩි ඒවා තිබ්බේ 2යි. 3ෙන් 1 කියලා දාන්නත් තිබ්බා. 25. ඒක මේකෙන් ඉවර කළා දාමු. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද්ද කියන්නේ? එයා මෙතනින් ලම්බකයකුත් ගහලා ලම්බ සමච්ඡේදකයක්. ඇයි ගානේ කියනවා? දැන් මේ නිර්මාණ ගණන් වල මූලික පත හතරෙන් එකක් දෙන්නේ. එක්ක දෙකක් සෙට් කරලා දෙන්නේ. මූලික පත හතරෙන්. මෙයා මෙතන කියනවා A හා C ට සමතුලිත. ඒ කියන්නේ ලම්බ සමච්ඡේදකය. AB හා AC ට සමතුලිත. ඒ කියන්නේ කෝණ සමච්ඡේදයේ කාකඩ තුල දිහා මෙහෙම ගෙවුවා මෙතන එකක්. මෙතනයි කාකඩ තුල තිබ්බා. මෙහෙම ගෙවුවා. යා කරා. ඔන්න ඔය කතා දෙකම කැපෙන තැන තමයි ඔය x කියන පොයින්ට් එක තියෙන්නේ. අපිට ප්‍රශ්න 25ට උත්තර ලියලා හැදෙන හැටි කියලා දීලා ඔක්කොම ගත වෙලා තියෙනවා විනාඩි කීයක්ද? 40ක්. මම හදලා ඔයාලට කොපි කරගන්න වෙලාවක් දීලා පැහැදිලිත් කරලා. ගණිතය අමාරු නෑ මහන්සි වෙන්න ඔයා.
හරි. දැන් දාන්න බලන්න 25න් කීයද කියලා අඩුපාඩු දාගත්තා. අරක බෝනස් දුන්නා. එක ගාන යාවේ දැක්ක නේද? සෙකන්ඩ් ටර්ම් එකට ගිය එක තාම අවුලක් නෑ. අවුලක් නෑ. විසි එක විසි එකක් හරි 22 හමාරේ ඉන්නවා. 20 ඉන්නවා. තෙවිදු ඔක්කොම හරි හොඳයි. 18 ඉන්නවා. ඔයාලා නියමයි ඇත්තටම 21. මට අඩු ඒවත් ඕන. ඇයි වැඩි කරන්න ලකුණු එපැයි ටිකක්. අඩු ඒවා ඕන. වැඩි කරලා දෙන්න. එච්චරයි දනිතය දාන්නේ නැද කරන් ආවේනේ. ඉස්සයි හොඳයි. ලකුණු 14 කෙනෙක් හිටියා පුතේ. ඔයා තමයි දැන්ට C මට්ටමේ කරකෙන්නේ. සාමාන්‍යයෙන් 14ක් 15ක් කියන්නේ C එකක මට්ටම. 18 පන්නනවා කියන්නේ වා ඒකට යනවා. පුළුවන් ටිකක් මහන්සි වෙන්න වැඩේ කොට දාන්න. හරි. හොඳයි. පන්ති දෙකේම 15ට 18ට 17ට වඩා අඩු අය හිටියේ 3 දෙනෙක්. 18ට වඩා අඩු අය හිටියේ 3 දෙනෙක්. පන්ති දෙකේම ළමයි ගෲප් දෙකේ 90ක් වගේ ඉන්නවනේ. මට මං බලාපොරොත්තු වෙන ලබන සැරේ 90ක් අඩුම A ලැබෙයි කියලා. 100ක් ගන්න තමයි මම try කරන්නේ. A 100ක්. එතකොට එහෙම වුණොත් ඒක පට්ට රිසල්ට් එකක්. සාමාන්‍යයෙන් මගේ දැනට තියෙන A 70ක් 80ක්. ඒ කියන්නේ 100ක් ලියද්දි 70ක් 80ක් වගේ තමයි A ගන්නේ. 100ක් ලියද්දි 15ක් 20ක් වගේ තමයි B ගන්න. C කීපයක් S කීපයක් කියනවා. ඒක වෙනස් වෙනවා ඉන්න ළමයිත් එක්ක. හරි. ෆේල් වෙච්ච අය තාම වාර්තා වෙලා නැහැ. ෆේල් වෙච්ච අය තාම වාර්තා වෙලා නැහැ. ගිය සැරේ දෙන්නෙක් හිටියා සිංහලත් ෆේල්. හැබැයි මැත්ස් පාස්. වැඩක් නැහැ ළමයි. ආයෙ O level ඔක්කොම ලියන්න ඕනේ. දෙන්නෙක් හිටියා. සිංහලත් ෆේල් දෙන්නෙක්. එකෙක් ඉතිහාසෙත් ෆේල්. හරි. يعني බැරිකමට නෙමෙයි කරගන්නේ. ඒ ළමයි බැරි අය නෙමෙයිනේ. මැත්ස් වලට S එකක් ගාත ඒක පන්තියේ කරව. වදෙන් පොරෙන් බලෙන්ම උගන්නවල තමයි ඉතින්. ඉස්කෝලේ පන්ති තිබ්බා කියන මොකක් හරි බයිලාවක් ගහලා කට් කරලා. අනිත් ඒවත් එහෙම කරාම ඒවා නැති වෙලා යනවා. එතකොට කවුරුත් S ගත යුතු අය හැමෝම පුළුවන් ඒකට try කරන්න. ඒක මට වුණත් මම ගිහිල්ලා විභාගෙදී දාන්න මානසික මට්ටමත් එක්ක මට ඒකක් නැති වෙන්න පුළුවන්. මම ඒක කියන දන්නේ මම කියන්නේ හැමෝටම උත්සාහ කරන්න පුළුවන්. හැමෝටම මේ ගන්න පුළුවන්. අතිශය අවස්ථාවක වෙනස් වුණා කියලා මම මොකුත් කියනවා නෙමෙයි. මම කියන්නේ හැමෝම මේ ගත යුතුමයි කියලා.
හැබැයි හැමෝම A වලට මහන්සි විය යුතුයි. හරි. අපි යනවා favorite B part එකට. හැමදාම පුරුදු පරිදි අපි දන්නවා පළවෙනි ගානේ ඉන්නේ අපිට භාග වලින්. එහෙම නැත්නම් කලාතුරකින් ප්‍රතිශත වලින් ඒ ගානේ එන්න පුළුවන්. හරි. නිවසක සම්පූර්ණයෙන්ම පිරී ඇති ජල ටැංකියක් උදේ කාලයේදී යටෙන් එකක් ප්‍රයෝජනයට ගත්තා. එච්චරයි කතාව. ඒක ලොකු කතාවක් නෑ, සරල කතාවකින් පටන් අරන් මැද්දෙන් දික් කරන ගානක්. ඉතිරි වන ජල ප්‍රමාණය භාගයක්සේ දක්වන්න. සම්පූර්ණයකින් 8න් එකක් ගත්තා. තිබ්බ එක 8කට බෙදලා එකක් ගත්තා නම් ඉතිරි 8න් 7යි. ටැංකියේ ඉතුරු වූ ජල ප්‍රමාණයෙන් 7න් 5ක් සවස් කාලයේ ප්‍රයෝජනයට ගත්තා. සවස ප්‍රයෝජනයට. අටෙන් හතෙන් ඉතිරි වෙච්ච එකෙන් අල්ලගෙන කියන්නේ ಗುಣ කිරීමක් 7න් 5ක්. බලන්න බොහෝ අවස්ථාවල මෙහෙම කැපෙන්නමයි දෙන්නේ. සීන් එකෙන් આવොත් කැපෙන්නමයි දෙන්නේ, නැත්තම් ආයෙ චෙක් කරන්න එහෙම නැති අවස්ථා එන්න පුළුවන්. මං කියන්නේ බහුතරයක් එහෙම කැපෙනවා. ඊට පසු ටැංකියේ ඉතිරි ජල ප්‍රමාණය ලීටර් 250යි. කියන්නේ උදෙත් අරගෙන පස්සෙත් අරගෙන ඊට පස්සේ ඉතුරු එක. මුලින් අපි මේ භාගය හොයාගෙන ඉන්නේ. මේක තමයි මේ ගානේ භාගයක් සහ පූර්ණ සංඛ්‍යාවක් සංසන්දනය කරලා සමාන කරලා උත්තරේ එළියට ගන්න දෙන chance එක. දැන් මම බලනවා පසු ඉතිරිය. මොකද ඒකනේ භාගයට සමාන වෙන්නේ. ලීටර් 200ට සමාන වෙන්නේ මේ භාගය. සම්පූර්ණයෙන් අඩු කර ගන්න ඕන. කලින් 8න් 1යි දැන් 8න් 5යි. ඕකනේ භාවිතාය දෙක. 8න් 1 ධන 8න් 5. සම්පූර්ණයෙන් 8න් 6ක් අඩු වුණාම 8න් 2ක්. ඒ කියන්නේ ඕන 4න් 1ක්. පස්සේ ඉතිරිය 4න් 1ක්. ඒක ලීටර් 250ක්. අන්න මම කියනවා භාගයක් පූර්ණ සංඛ්‍යාවක් එක්ක සමාන කරා. මට ගානේ කිව්වා නම් 4න් 1ක් 250යි. මුළු එක කීයද කියලා මම හදනවා. එහෙම නැතුව ඒක නොකිය මේ 4න් 1ක් කියන එක කියන්නේ මොකද්ද මේ ඊට පස්සේ ඉතිරිය. ඒක අපි මේක හොයලා මේ දෙන්න සමානයි කියන එක හදාගන්න දැනගන්න ඕනේ. මුළු ධාරිතාව 250 ඒවා 4ක් 1000යි. මෙම ටැංකියට ජලය සැපෙන්නේ මිනිත්තුවට ලීටර් 50ක ඒකාකාර ශීඝ්‍රතාවයකින් නම් කාලය. පැටියෝ පරිමා ශීඝ්‍රතාවයේ සමද අර වේගයේ සමානයි දුර බෙදීම කාලය. grade 10 වල පාඩමක් තිබ්බනේ ශීඝ්‍රතාවය කියලා. ඒකේ කියනවා වේගයේ සමානයි දුර බෙදීම කාලය. ඊට පස්සේ පරිමා ශීඝ්‍රතාවය. මතක තියාගන්න හැම වෙලෙම පරිමා ශීඝ්‍රතාවය කියන එක සමාන වෙන්නේ පරිමා වෙනස බෙදීම ඒකට ගත වෙච්ච කාලය. ඕන එකක් උක්ත කරගන්න පුළුවන්. ඕකෙන් ඔය පරිමාව ගණන් ඕන එකක් මේකට දාලා දන්නේ වට ටික නොදන්නේ හොයන්න පුළුවන්. දැන් අපි දන්නෝනේ පරිමා වෙනස සම්පූර්ණයෙන් පිරෙනවා කියන්නේ ලීටර් 1000ම පිරෙන්න ඕන. හරි. ශීඝ්‍රතාවය දීලා අපෙන් ගන්න කාලය. අපෙන් ගන්නේ මොකද්ද? කාලය. ශීඝ්‍රතාවය 50යි 1000 බෙදීම කාලය t. මම කාලය දන්නේ. ඕකනේ ඔය සූත්‍රයට ආදේශ කරාමනේ. පරිමා ශීඝ්‍රතාවය 50යි සම්පූර්ණයෙන් පිරවගෙන ලීටර් 1000ක් පිරෙන්න ඕන. කාලය තමයි යන්නේ t. මේකට අමුවට මෙහෙම දැම්මා. දැන් t යුක්ත කරනවා. t කියන්නේ 1000 බෙදීම 50.
කීයද 20යි මිනිත්තු 20යි ඇයි මිනිත්තු වල ලීටර් 50ක ශීඝ්‍රතාවයකින් පිරුණේ එහෙනම් මිනිත්තු 20යි අවසානයේට කියනවා මම ඒකත් මෙතනම හදන්න අවසානයේට කියනවා ටැංකියේ පතුලේ ඝන කැඩති ටැංකියේ ඝන කැඩති නම් ආයි ගානේ හදන්න දෙයක් දීලා නැහැ ඝන කැඩයක් නම් කියන්නේ ඝනකය කියන්නේ මොකද්ද පුතේ දිගයි පළලයි උසයි දිගයි පළලයි උසයි ඝන කැඩය කිව්වම සමානයි ඉතින් පතුලේ වර්ග මීටර එකක් කියන්නේ දිග පළල කියන්නේ මීටරේ ගුණ කිරීම මීටරේනේ උසත් මීටරයක් ඇයි දිග පළල උස සමාන හින්දා මේක ටුටක් මෝඩ ප්‍රශ්නයක් පතුලේ වර්ගඵලය නේද ඕන අපිට හොයාගන්න පුළුවන් පැත්තක දිග m කියලා වර්ගඵලය සමානයි m වර්ගය එහෙම දාන්න එකක් m වර්ගය එතකොට දිග සමානයි එකක් m කියලා දාන්න අඩුපාඩු කියන්න ඔයාලට තියෙන ප්‍රශ්න chat එකට දාන්න හරිද මං ඊළඟ ගානට යන්නද
හරි මම යනවා ඊළඟ ගානට මම වෙලාව දෙන්නේ ගොඩාක් අඩුපාඩු හදාගන්න තියෙන කෙනෙක් ගැන හිතලා හරි දැන් ඉවරයි කොට පස්සේ දාන්නම් එපා එකේ 4 වෙනි කියන අහලා තියෙනවා තමන්ට ගාන ලියා ගන්න කලින් අඩුපාඩු තිබ්බොත් ලියලා දාන්න ඒකට පුළුවන් 4 වෙනි එකේ පුතේ පරිමා ශීඝ්‍රතාවය මම මේ සූත්‍රය දාන්නම් ඕනනම් මේ පරිමා ශීඝ්‍රතාව සමානයි පරිමා වෙනස බෙදීම ගත වූ කාලය පරිමා ශීඝ්‍රතාවය කියන්නේ 50යි ගානේ තියෙනවානේ මිනිත්තුවට ලීටර් 50යි පරිමා වෙනස කියන්නේ පරිමා වෙනස කියන්නේ ටැංකියක් සම්පූර්ණයෙන් පිරෙන්න බිඳුවේ තියෙන එකක් පිරෙනකොට වෙනස 1000ක් නේ ඒ අපි කලින් යෝනේ ටැංකිය ධාරිතාව 1000යි කියන්නේ ගත වූ කාලය t t යුක්ත කරා t සමානයි 1000 බෙදීම 50 අපිට 20ක් මිනිත්තුවට ඉන්දුවර තමා සතු කොටස් 500ක් කොටස් වෙළඳ බල ඒකත් අපි දන්නවා ලාභාංශ ලැබීමෙන් පසු ඔන්න යා මතක් කරනවා අපිට ලාභාංශ ආදායමයි ප්‍රාග්ධන ආදායමයි දෙකක් තියෙනවා 40000කට විකිණීමෙන් හරි කොටස් 500ක් නේ 4000ක ලාභයක් ලැබුණා කොටස් 500ක් විකුණලා 4000ක ලාභයක් ලැබුණා ඔහු විකුණු කොටසක වෙළඳපළ මිල මේක එක එක ක්‍රම වලට ගන්න පුළුවන් එතකොට 40000කට නේ විකුණන්නේ කොටස් කීයක්ද 500ක් නේ විකුණු මිල හරි 40000 බෙදනවා 500 ඔයා මේ සරල කතාවනේ ඔයා පෑන් 10ක් විකුණනවා රුපියල් 50කට පෑනක මිල කීයද පෑන් 10ක් විකුණනවා රුපියල් 50කට 50 බෙදනවා 10න් නේ විකුණලා ගත්ත එක වටිනාකම නේද ඒ ගත්ත මුදල බෙදනවා පෑන් ගාණින් 50 බෙදනවා 10න් පෑනක් 5යි ඒ සීන් එකමනේ මෙතන 40000 බෙදීම 500 400 පහෙන් 400 පහෙන් කීයයිද 80යි ඉච්චර ලොක් ගානකට විකුණනද ඔව් හරි විකුණු මිල 80යි ඔව් එම කොටසක් මිලදී ගැනීමට ආයෝජනය කළ මුදල කීයද මිලදීගත් මුදල මිල පුතේ 4000ක ප්‍රාග්ධන ලාභයක් ලැබුවලුනේ එතකොට ඌ මිලදී ගන්න දාලා තිබි 36000ක් වෙන්න ඕන. ඒ ප්‍රාග්ධන ලාභය කියන්නේ විකුණනට පස්සේ ගත්ත ගාණයි විකුණන ගාණයි අතර වෙනස 36000 බෙදීම 80 sorry 36000 බෙදීම 500 ඒ කොටස් 500 නේ 500 ගන්න යා 36000යි දාලා තියෙන්නේ ඒකනේ 4000ක් ලාභ තියන් 40000ට විකුණනා කිව්වේ 40000න් ඒ 4000 අඩු කරාම 36000ක් ආවා රුපියල් 72ක් වෙනවා සමාගමේ කොටසකට රුපියල් 6ක ලාභයක් ගෙවුවා නම් ගන්න ලාභය
ඔය පොඩ්ඩක් ඉන්න මට ප්‍රශ්නයක් මිස් වුණාද? කොටසක මිල මිලදී ගැනීමට ආයෝජනය කළ මුදල අහලා තියෙනවනේ. මේක 3නේ. 2 අහලා තියෙනවා. ආයෝජනය ඒක හොයන්නේ අර කොහමද? 40000න් 6000ක් අඩු කරනවා. 40000න් 4000ක්. ඇයි? 40000ට විකුණන්නේ ලාභිකුත් තරම් 4000ට. එතකොට දාන්නේ ඔය 36000. ඒක තමයි මෙතන උදව් වුනේ 36000 බෙදීම 500 කියලා. කොටසකට 6ක ගෙවයි නම් ලාභාංශ නේද? 500 වහයක් ලාභාංශ ආදායම 500 වහයක් වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් යටතේ 40000ක එකක් අවුරුදු දෙකකට පස්සේ මුළු මුදල මතක නම් 40000 ගුණ කිරීම 100ට 110 100ට 110 කෙලින්ම එන්නේ මුළු මුදල තමයි 11 වරක් 11 121යි 121 ඒවා 4ක් 484යි තව බින්දු දෙකයි.
හරි. ලබන මාසෙට ගෲප් එකක් හැදුවද කියලා මැසේජ් එකක් දාලා දිනවා. මම පොදුවේ ගැන කියන්නම්. ලබන මාසෙට තාම අපි ගෲප් හැදුවේ නැහැ. ලබන මාසේ ගෲප් එක හදන්නේ මේ මාසේ 30 තමයි හදන්නේ. එතකොට අර ලබන මාසෙට පේමන්ට් කරලා තියෙන්න ඕනේ. හැබැයි මේ මාසෙට හරි පේමන්ට් කරලා තියන අය තමයි ඇඩ් වෙන්නේ. හැබැයි කෙනෙක්ට මේ මාසෙදී පේමන්ට් එක කරගන්න අදනේ තිබ්බ එකම දවස. දැන් ආය යන්න හම්බෙන්නේ නැහැ. එහෙම එළියට යන්න අවස්ථාවක් නැත්තම් එයා මට කියන්න ඕනේ ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේකට මෙන්න මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. තමන් ලබන මාසෙත් පන්ති එනවා. හරි. ලබන මාසෙත් පන්ති එනවා. හැකියාවක් ලැබුණොත් පේමන්ට් එක කරනවා කියලා එයාට මැසේජ් එකක් දාන්න. එයාලා ඒක ආයතන එකේ බලන්නේ. එතකොට එයාලා මම එයාලට කියලා කිව්වා කොහොමද මම කිව්වා. දැන් අද අම්මලා දෙන්නෙක් විතරක් කතා කරා මට. එහෙම යන්න බැරි ප්‍රශ්න තියෙන අය කිව්වා. එතකොට මේ අංකෙට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ යා ලබන මාසේ ගෲප් එකට ආව මාක් කරලා ඇඩ් කරගනි. ලබන මාසෙත් එනවා නම්. කාට හරි සල්ලි ප්‍රශ්නයක් එනවා නම් පන්තියෙන් අයින් වෙන්න එපා. සල්ලි ප්‍රශ්නයි කියන අය ඉන්න පුළුවන්. සමහරට මම දන්නවා මෙතන ඉන්න අය පුළුවන් දෙමව්පියෝ එක්කෝ පොළවල් වල යන දෙමව්පියෝ එළවලු බිස්නස් කරපු දෙමව්පියෝ. හරි. එහෙමයි ඉන්නවා පැරෙන්න සල්ලි තියන. හරි. අපිට වඩා හොඳ වාහන පදින ව්‍යාපාරික මං කියන්නේ එහෙම නෙමෙයි. සාමාන්‍ය මට්ටමේ කට්ටිය කියන්නේ ඇත්තටම ආර්ථික ශක්තියක් නැති අය ඉන්නවා. එහෙම කෙනෙක්ට අපහසුතාවයක් වුණොත් හරි ඒත් මේ අංකෙට කියලා මෙහෙම ප්‍රශ්නයක් කියනවා කියලා. එතකොට මේ වඩා හොඳයි දෙමව්පියන්ට කතා කරන්න පුළුවන් නම් එතකොට අපි ඒක එයාට එකක් හදලා දෙනවා. හරි. එහෙමයි ඉන්නවා ඉඳලා තියෙනවා. ප්‍රශ්නයක් කරගන්න එපා ඉගෙන ගන්න. අංක 1 හරි. ආයතන පවතින්නත් ඕන. හරි. ඒකින්ද හැම මාසෙටම අදාළ පන්ති ගාස්තුව ඒ මාසේ ඉවර වෙන්න කලින් ගෙවන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ. දැන් මේ මාසේ නම් පන්ති ගාස්තුව මේ මැයිනේ යන්නේ. මැයි මාසේ පන්ති ගාස්තුව මැයි මාසේ ඉවර වෙන්න කලින් ගෙවන්න. මැයි මාසේ ගෙවලා ඉවර වෙච්ච අය ජූනි මාසේ ගෲප් එකට ඔට්ටෝ එනවා. හරි. එහෙමයි වෙන්නේ. අපි යනවා තුන්වෙනි ගානට. මිනිතය. ඔන්නෝම රූපයක් නේ තියෙන්නේ. මෙයා සමානයි මෙයාට. A B C හා D. අපිට කියනවා කෝණය 90යි අරය 7යි. අපිට කියනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. පුතේ වර්ගඵලය මොකද්ද? 5r වර්ගයේ ගුණ කිරීම 360 උඩ තීටා කෙනෙක්ට 4න් එක දාන්නත් පුළුවන්. 22 යට 7 ගුණ කිරීම 7 ගුණ කිරීම r නේ 7 360 උඩ 90 1යි 4යි කෙලින්ම 4න් එක දැම්මත් ඔක තමයි වෙන්නේ. 4 7 කැපෙනවා 2යි දෙවරක් චක්කරෙන් 11යි 77 බෙදීම 2 කියන්නේ 38.5 සෙන්ටිමීටර් වර්ග කියලා එනවා. හරි. BDC වර්ගඵල සමාන වෙනවලු. BCD කොටසේ වර්ගඵලය ABD කොටසේ වර්ගඵලයට සමාන වේ නම් දිග. දැන් මේකේ දිග අහනවා. පුතේ මෙයාගේ වර්ගඵලය මොකක්ද? දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උසනේ. දැන් මෙයාගේ වර්ගඵලය මේකට සමාන වෙනවා අපි දන්නවා 38.5යි එහෙම නැත්නම් 77 බෙදීම 2යි. මොන අපිට දශම ගණන් වලින් දැම්මොත් අමාරුයි ඉතින් මම දැම්ම 77 බෙදීම 2යි. දෙකෙන් එක. ආධාරකයේ දන්නේ ආධාරකයේ තමයි අපිට හොයන්න කියන්නේ ලම්බ උස 7යි. ඇයි ඉතින් මෙතන 90යි නම් මෙතනත් 90යිනේ. චූටි කතාවක්. දැන්
77 බෙදීම 2 සමානයි මේ පැත්ත එක්වරක් 7 7යි 7 යට 2යි BC. BC යුක්ත කරගන්න ಗುಣ කිරීමෙන් සම්බන්ධ වෙලා ඉන්නේ මේ භාගය ආ පැත්තට ගෙනියනවා. 77 බෙදීම 2 ගුණ කිරීම 2 යට 7 සමානයි BC. 11යි නේද? 2ට 2 කැපෙනවා. එතකොට BC කියන්නේ කොච්චරද? සෙන්ටිමීටර 11. ඈදිනේ ගොඩක් ගණන් වල එනවා. අරයාගේ වර්ගඵලයට සමාන වෙන පරිදි මෙයාගේ වර්ගඵලය සමානයි මොකද්ද කියලා ලියන්නකෝ. ඍජු කෝණාශ්‍රයක් නම් දිග ගුණ කිරීම පල්ල. ත්‍රිකෝණයක් නම් දෙකෙන් එක ආධාර කියලා අම්බුස. අගයන් ආදේශ කරගෙන යන්න දන්නේ ඒවා. නොදන්න එක ඔටෝ ඉතුරු වෙනවා. ඌව තමයි අහන්නේ ගානේ හැම වෙලේම. ඊට පස්සේ අහනවා චාප දිග. චාප දිග 2πr ගුණ කිරීම 360 උඩ තීටා 2 22 යට 7 7 ඊට පස්සේ 360 උඩ 100 sorry 90 නේද 90 1යි 4යි 7ට 7 කැපෙනවා 2යි 11 සෙන්ටිමීටර චාප දිග 11 සෙන්ටිමීටර DC දිග ආසන්න වශයෙන් 13යි නම් අපි දැන් මෙයත් හොයාගත්තා BC 11 සෙන්ටිමීටර කියලා අපි දන්නවා චාප දිගත් 11 සෙන්ටිමීටර කියලා පරිමිතිය P මම මෙතනින් ගන්නනේ P 4 P සමානයි 11 ධන 7 ධන 11 ධන 13 13යි 7යි 20යි 22යි 42යි තවත් කොටසක් තියෙනවා මට ඒක හදන්න ඔයා මේ ටික ඉවර කරන්න අද ජොයින් වෙච්ච කෙනෙක් නම් ලබන මාසෙට කිව්වට ඇති. එයා කොහමද යවන්න ඕන ලබන මාසෙට? අද ඉස්සෙල්ලාම ආව කෙනෙක් නම්. හරි. එල. මම ඊටු ටික හදන්නම්. ගාන කියනවා
ABD කොටස වෙනුවට m වර්ගඵලයට සමාන. අන්න මේ ABD මේ 38.5 වෙනුවට මේකට සමාන කොටසක් BD මායිම්මනසේ m පැත්තට වෙන් කර ගැනීමට අදහස් කරයි නම් අය කියන්නේ මේ මෙයා වෙනුවට මොන කොටසක්ද දාන්නේ? ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයක්නේ. වර්ගඵලයේ සමානයි මං කිව්වේ දිග ගුණ කිරීම බලල කියලා ලියනවා. ඍජු කෝණාශ්‍රයක්නේ. කොහොම වර්ගඵලයක් තියෙන කෙනෙක්ද? මෙයාගේ වර්ගඵලයට සමාන 38.5 නැත්නම් 77 බෙදීම 2. එකක් මෙයා වෙන විදියට එකක් දිග යා වෙනවා. කියන්නේ 7 පළල තමයි අපි දන්නේ නැත්තේ. පතාවක් අපි පළල මොකක් හරි දානවා. L කියලා ගමු. එහෙනම් මට පුළුවන් නේද? 77 යට 2 සමානයි 7යි L. මෙයා උක්ත කරගන්නවා. මෙයා මෙහා පැත්තට යනවා. කවුරු වෙලාද? බෙදීමක් වෙලා. 77 යට බෙදීමක් වෙලා යන්නේ 2 ගුණ කිරීම 7 වෙලා යා එනවා. අයි ගුණ කිරීමකින් සම්බන්ධ වෙන කිරීම අනිත් කෙනාට යන්නේ බෙදීමක් වෙලා. 11යි. දැන් 11 බෙදීම 2 5.5 සෙන්ටිමීටර්. එතකොට මිනුම් සහිතව පෙන්වන්න කිව්වොත් කොච්චරක්ද? මේක 5.5 සෙන්ටිමීටර් කියලා පෙන්නනවා. 5.5 කියලා පැහැදිලිද? හැම ගානකම මේක එන්න පුළුවන්. මොකද්ද? අරුට සමාන වෙන අලුත් එකෙක් ගන්නවා. අලුත් එකෙක් ගන්න ඍජු කෝණාශ්‍රයක් නම් මම ලියන වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල. අරුට සමාන වෙන උගේ වර්ගඵලය. එකක් මේ පාදේ වෙන කියලා දෙනවා. මොකද නොදන්න පද එකක් විතරයි හැම වෙලෙම ගානක දෙන්නේ. දැන් මේකෙත් දැක්කනේ. නොදන්න පද එකක් විතරයි. දැන් මේක චුට්ටක් සංකීර්ණයි. මොකද ඒ જાතිය ගණන් දෙකක් තිබ්බා. ළමයින්ට මේක හුරු නැති කොටසක් බහුතරයකට. හැබැයි හුරු කරගත හැකි කොටසක්. දාගන්න එකත් හරි. ගෙදරදී පේපර් එක කම්ප්ලීට් කරලා එන අයට පට්ට chance මෙතනදී තමන්ගේ අඩුපාඩුව මොකක්ද කියලා අඳුර ගන්න. මෙතනදී දැන් ඔයා ගෙදරින් ලියන් ආවේ නැති කෙනෙක් කියලා හිතන්නකෝ. ඒක තේරුණා.
තේරෙන එක වෙනම දෙයක්. කිව්වම තේරෙනවා. Taman තනියම කරන්න පුළුවන්ද කියලායි හොයාගෙන තියාගන්න ඕනේ. හරි. කිව්වම තේරෙනවා. හතර කුලක වෙන් රූප මේ පේපර් එකේ ඉන්නේ රූප දෙකකට අදාළ ඒවා විතරයි ග්‍රේඩ් 11 ගියත් මේකේ ඉන්නේ ඔච්චර තමයි මේ රජයේ රැකියා කරන අය මෙතන ගැහැණු මේක එකක් ගැහැණු මේක පිරිමි කියලා ගන්න බෑ මොකද ඔයා දන්නවා මැද්දට එළියට දාන්න අය නැති වෙනවා හරි 20ක් ගමක සිටින 100 දෙනෙක් අතුරින් 53 දෙනෙකු රජයේ රැකියා කරනවා. ඔක්කොම කීයයිද 100යි. 53 දෙනෙක් රජයේ රැකියා කරනවා. එහෙනම් මේ රවුමෙන් එළිය තව 47ක් ඉන්න ඕනනේ. ඔව්. මේ සියලු දෙනා අතුරින් 49 දෙනෙක් ගැහැණු අය වෙනවා. ගැහැණු අයත් කීයක් ඉන්නවද? 49ක් ඉන්නවා. දැන් පුතේ අපිට මේක මෙහෙම හොයාගන්න පුළුවන්. මේ ගැහැණු අය දුන්නේ නැතත් අපිට හොයන්න පුළුවන්. මෙතන රවුමේ ඔක්කොම 53ක් ඉන්නවා. මෙතන 20යි ඔක්කොම කීයයිද 73යි 100ක් වෙන්න නම් ඉතුරු 27 ඉන්න ඕන මෙතන ඉතුරු 27 ඉන්න ඕන මෙතන ඇයි මෙතනයි මේ දෙකේම ඉන්නයිනේ මෙතන පෙන්නන්නේ මෙතනයි මේ කෑලි හතර එකතුවෙන් මෙතෙන්ට එන්න ඕන අපිට කියලා තියෙන මේ දෙක දන්නේ නැහැ වෙනම එකතුව 53යි මෙතන 20යි 73යි නම් මෙතන 27ක් ඉන්නවා 100ක් වෙන්න දැන් මෙතන 49යි නම් මෙතන 27යි නම් මෙතන 22ක් 49 වෙන්න මෙතන 53යි නම් මෙතන 31ක් 53 වෙන්න හරි මේ මුළු පිරිස අතරින් රජයේ රැකියා කරන පිරිමි කියන්නේ රජයේ රැකියාවකට අයිති වෙලා ඉන්න ගැහැණු ගොඩේ නැති අය 31යි හතරේ මම උත්තර ලියාගෙන යන පිළිවෙලට එක රජයේ රැකියා කරන එකේ 53යි නම් නොකරන උන් 47යි ඇයි ඔක්කොම 100ක් ඉඳලා ඕනනම් කෙනෙක්ට ඔක තව ලස්සන කරන්න දීපා 100 ඍණ 53 47යි කියලා. පට්ට එතකොට. දෙක හරි දෙකම කරා. තුන්වෙනි එක රජයේ රැකියා කරන පිරිමි මං කව 31යි. ඊට පස්සේ තියෙනවා මේකත් තාම ලේසි. අපිට තියෙන්නේ අංක 4ක් තියෙන කාඩ් 4ක් කොටු දැලේ දාන්න 4යිනේ 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 1 2 3 4 මේ දෙවන ගැනීම මේ පළවෙනි ගැනීම නියැදි අවකාශය දක්වන්න කිව්වොත් ඔයාලා ග්‍රේඩ්
grade 11 වල තාම මේ පාඩම ඉගෙන ගන්න නැති ඉන්න මේ හැම කැපෙන තැනකම කතිරයක් දාන්න. තාම අනිත් ඒවා ඔළුවට ගන්න එපා. මං අදාළ තැනදී කියන්නම්. ඔයාලා ඉතින් නියදී අවකාශය දාන්න ඉපම ඔය හැම තැනකම කතිර දාන්න. එකතුව පහ වීමේ සම්භාවිතාව එකතුව පහ වෙන්නේ 4යි 1යි 5යි 2යි 3යි 5යි 3යි 2යි 5යි 4යි 1යි 5යි මේක නේද? ඔය ලයින් එකේ විභාගෙදී අහනවා එකතුව පහට වැඩි වීම පහට අඩු වීම ඒ වෙලාවටත් ලේසි මේ පහ වීමේ ලයින් එක හොයාගන්න. ඒකට උඩවුම් පහට වැඩි වුන් ඒකට යටවුම් පහට අඩු වුන්. දැන් මේක අපි ඔක්කොම 16ක් ලකුණු කරා කතිර ඒකෙන් 4යි 16න් 4යි 4න් 1යි. එකතුව පහට වැඩි වීමේ සම්භාවිතාවය 4න් 1යි. රජයේ රැකියාව කරන ගැහැණු අය හොයන්න කියලා නෑනේ. ආයෙ බලා ගන්න මම මේකේ අගයන් දාපු ඉතින් පැටව නේ. මට දුන්නා රජයේ රැකියාව කරන අය 53යි ගැහැණු අය 49යි කියලා. පුතේ අපි දන්නවා මෙතනයි සහ මේ එළියේ මේ පොයින්ට් 4 ඉන්න ඔක්කොගෙම එකතුවෙන් තමයි 100 හැදෙන්නේ. දැන්ටම මේ පොයින්ට් එකේ කීයක් ඉන්නවද? 53. ඇයි මේ දෙකේ එකතුනේ මෙතන? මේ දෙකේ එකතුව නම් 53 මෙතන 20යි නම් 73යි 100 වෙන්න අඩු මෙතන ආගෙන 73ට කීයක් හරි එකතු වුණාම 100 වෙනවා. එහෙනම් 100න් 73 අඩු වුණාම මේ යගේ එනවා 27යි. මේ තැන් දෙකේ ඉන්න අයගෙන් තමයි 49 හැදෙන්නේ. ඒකයි මෙතෙන්ට 22 ගත්තේ. මේ තැන් දෙකේ ඉන්න එකෙන් 53 හැදෙන්නේ. ඒකයි මෙතෙන්ට 31 ගත්තේ. clear? අවුල් තියෙනවා ගන්න. මොකද ඊළඟ එකේ ඔයා ලියන්න ඕනේ. හරි කාට හරි මේකේ ප්‍රශ්න තියෙනවද? ඊළඟ ගාන. සාමාන්‍යයෙන් අපිට කලින් වාරේ වට ප්‍රස්ථාර වෙනුවට හම්බ වෙච්ච ගාන. හැබැයි දැන් එක තියෙන්නේ ජාල රේඛය. ප්‍රශ්නයකට තියෙන්නේ ජාල රේඛය කියන්නේ අපිට ඊළඟට උගන්වන්න තියෙන පාඩම.
ජාල රේඛය second term. දැන් අපි මේ පේපර් එක කරගෙන ආවනේ. මේ පේපර් එක කරන් ඉදි පළවෙනි 25න් අපිට ප්‍රශ්න එකක් හම්බ වුණා මේ වෙනකොට අපි කරලා නැති ඒවා කොහොම හරි ප්‍රශ්න දෙකයි හම්බුනේ පළවෙනි 25ටම second term එකෙන් ඇවිල්ලා. B part එකේ අපිට එක ගාණක් එනවා. B part එකේ අපිට එක ගාණක් එනවා second term එකේ. හරි. second paper එකේත් අපිට ගණන් දෙක තුනක් හම්බ වෙයි. ඔයාලා දන්න ඒවා කරන්න. second paper එක දැන් ලබන සතියේ කරන්න ඕන. මේ paper එකේ ඔයාලට ගණන් කීපයක් හම්බ වෙනවා. මම කියන්නම් ඕනනම් second paper එකේ මේකේ second term එක දැනන් ඉන්න ඕනේ ඒවා. ප්‍රස්තාරේ අඳින්න උත්තර ලියා ගන්න පුළුවන් මේ ප්‍රස්තාර මම දැන් සෙමින එකක් කරන්නම් කියලා හිටියේ පොය දවසක් බෑ ගොඩක් ගුරුවරු දාලා. ඒකෙන් නම් සෙමින එකක් කරනවා හැකි ඉක්මනින් කො පන්ති හරි කරගෙන යන්න වෙනවා. මොකද අර අමතරව ළමයින්ට එන්න බැරි දවසක් දාගත්තොත් ඒක තේරුමක් නෑ. අපි අමතර දවසක් ගන්න අමතර ඇඩ්වාන්ටේජ් එකක් ගන්නෙ. එහෙම අරගෙන කරනකොට ළමයි ගොඩකට බැරි නම් එදාට එන්න ඒක අවුලක්. ඒකින්ද මම තව දුරටත් බලනවා බලලා මම දවසක් දාගන්න බලනවා. එහෙම නැත්නම් මම සාමාන්‍ය විදිහට පන්තියක් කරනවා. එහෙම කරොත් මට අර ප්‍රස්තාර පාඩමට දවස් 3ක් විතර යනවා. අඩුම ගානේ දෙකමාරක්වත් අපරාධයක් ඒකින්. හරි. අපි බලමු. ඊට පස්සේ තුන්වෙනි ගාන ප්‍රස්තාර ගානත් ඔයාලට හදාගෙන යන්න පුළුවන් යම් ප්‍රමාණයක් ඈ. බැරි නෑ. හරි. ඒකේ අන්තිම කොටසක් දෙකක් තමයි බැරි වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ගාන පුළුවන් 4 අන්තිම කොටස් දෙක බෑ. 4 අන්තිම කොටස් දෙක බෑ. හරි. 5 පුළුවන් 6 පුළුවන් 7 පුළුවන් 8 පුළුවන් 9 පුළුවන් 10 පුළුවන් 11 පුළුවන් ඒක අවුලක් නෑ 12 පුළුවන් අවුලක් නෑ අර ගණන් දෙක ඔයාලට අමාරු වෙනවා හදා ගන්න ප්‍රස්තාරයේ අන්තිම චුට්ටයි මහා ලොකු ගොඩක් සෙකන්ඩ් ටර්ම් එකකින් කියලා එකතු වෙලත් නෑ ඒකයි මම කියන්නේ පහුගිය ඒවා පිළිවෙලට කරගෙන આવොත් අපිට අවුලක් වෙන්නේ නැහැ කියලා. මේකේ පස්වෙනි ගාන මම හදන්නේ තේරුමක් නැහැ ජාල රේඛයේ තියරි දන්න තුමුත් හදලා තේරුමක් නැහැ. අපි ඒ පාඩම කරනකම් ඒ ගාන කරන්නේ ඒක අතහැරලා තියන්න කමක් නැහැ පස්සේ ඉගෙන ගත්තාම හදන්න. ඔය කරන පේපර් වෙනම ෆයිල් එකක එකතු කරන්න. Tamanට වරදින ඒවා වැඩිපුර බලන්න මොකද Tamanට හැමදාම වරදින්න එකම සෙට් එකක් ඒක හැටියක් පොදුවේ ගත්තාම ඒ වැරදින ටික අඩු කරගෙන යන්න. දවසින් දවස හරි පාඩම හරි ගොඩ දාගෙන යන්න. එතකොට ආට පුළුවන් ඒ ටික ඉවර කරගන්න. හරි. පුළුවන් නම් ලකුණුත් දාන්න. මේ දවසේ ලියන මේ පේපර් එකේ ලකුණු මෙච්චරයි 25න් මෙච්චරයි. B එකේ මෙච්චරයි. තමන් වෙනම හදන්නේ එහෙම හදපු ළමයි ඉන්නවා. ෆිසිකල් කරද්දී නම් මම වෙනම එකතු කරගන්නවා. දැන් මම ගන්න නැහැ බොරුවට ලියාගෙන වැඩක් නැහැ මොකද ඇත්තම ලකුණද කියලා මම දන්නේ නැහැ නේ. එහෙනම් ෆිසිකල් පන්තිය නම් පේපර් ක්ලාස් එකේ මම වෙනම chart ගහනවා. යම් මට්ටමකට ඔයාලා හැදෙනකම් අන්තිම ටිකේ කරන්නේ මේ. හරි. ඔයාලා දැන් තනියම මේක කරගන්න තමන්ට අවංක වෙලා වැඩක් කරන්න ඕන ප්‍රතිඵලයක් ගන්න. මොකද නිකම්ම රවට්ටලා එකක් ගන්න නෙමෙයි අපි හදන්නේ. හොඳට ඉගෙනගෙන එකක් ගන්න. එතකොට ඔයාලට උසස් පෙළට හොඳ බුද්ධි වර්ධනයක් වෙලා තියෙනවා. මෙතන අර කුකුලෙක් උනත් හදන ක්‍රම දෙකක් තියෙනවා. බොයිලර් කුකුල්ලු කියලා ඉන්නේ මස් තියෙනවනේ. පොරොත්තු දෙන්නේ. ගම් කුකුල්ලු උඩ ඇඟක් තියෙනවා ෆිට් එකක් නේ තියෙන්නේ. අන්න ඒ වගේ වෙන්නේ. අවශ්‍ය කාලය අරගෙන හැදෙන්නේ. අන්තිම මාස දෙකේ තුනේ කරලා බොයිලර් සීන් එකෙන් යන්න එපා ඔරොත්තු දෙන්නේ. පොඩි කේස් එකක් ආව ගම වැටෙනවා. හරි. අද අපි මෙතනින් ඉවර කරනවා. ඊටු ඊළඟ එකට යන්නේ නැහැ. සෙකන්ඩ් පේපර් එක ලබන සතියේ කතා කරනවා. ඒක කම්ප්ලීට් කරගෙන ඉන්න. විභාග වල පාවිච්චි කරන්න. තනි රූල් වල ලියන්න. ෆුල් ස්කැප් පාවිච්චි කරන්න. දැන් ගන්න යන විදියක් නැහැ නැත්තම්. ඊට පස්සේ ඔය ලොක්ඩවුන් අයින් කරාම තමන්ට පුළුවන් නම් බුක් ෂොප් වල තියෙනවා. අර විභාගෙට දෙන වගේම පොළ සෙට්.
ඒව අරන් ලියන්න. එහෙනම් පරිස්සමට ගිහින් එන්න. ආයිබෝවන්. තෙරුවන් සරණයි.